දීර්ඝ කාලයක් මේ ප්‍රදේශයේ රැඳී ඉඳිමින් කටයුතු කරන තරුණ පිරිස ඇතුළු සියලු දෙනාම ඉතා කෙටියෙන් මේ මොහොතේදී පිළිගැනීමක් විදිහට මේ කාරණා ටික මම මුලින්ම මතක් කරනවා. මේ ගමන අපි ආවේ දවසක් දෙකක් තුල නෙවෙයි, මේ වෙනුවෙන් මාස 4ක 5ක කාලයක ඉඳලා අපි මේ වෙනුවෙන් කටයුතු කළා. මම වැඩ ඉන්නේ ගම්පහ ප්‍රදේශයේ. පන්සල් වල තියෙන වැඩ කටයුතු පවා පස්සකට දාලා පහුගිය කාලේ මේ පැත්තේ ටිකක් වැඩිපුර ඇවිත්තා. කොච්චර ගියාද කිව්වොත් මේ මහනුවර දිස්ත්‍රික්කයේ තියෙනවා ආසන 13ක්. ඒ වගේම ආසන 13ක් වගේම ප්‍රාදේශීය සභා 22ක් තියෙනවා. ඒ වගේම ග්‍රාම සේවා වසම් 1188ක් තියෙනවා. ඒ වගේම අපේ හාමුදුරුවනේ වෙහෙර විහාරස්ථාන 1220ක් ආවරණය කිරීම සඳහා තමයි අපි ගම්පහ ඉඳලා මේ සෙංගඩගල පුරවැලට ඇවිල්ලා අනිත් වෙනුවෙන් මේ මහා සංඝරත්නයේ අපකප වෙලා වැඩ කටයුතු කළා. වගේම ගම්පහ ප්‍රදේශයේ තරුණ පිරිස ඇවිල්ලා ගෙන්ගෙට යමින් ඒ වගේම මේ නුවර දිගන මේ තෙල්දෙනිය මේ අවට පිටාවේ තරුණ තරුණියන් එකතු වෙලා දැවැන්ත උත්සාහයක් ගත්තා. අද මේ උත්සව සභාව මේ තත්ත්වයට පත් කරන්න. ඔයාලට බොහොම සතුටු ඇති කියලා මම හිතනවා. මටත් බොහොම සතුටුයි. අපි හිතුවේ නෑ මෙපමණ සෙනගක් මෙතරම් ජන රාශියක් මේ ස්ථානයට ඒක රාශී වෙයි කියලා. නමුත් හිතුවට වැඩිය අපේ වැඩ කටයුතු සාර්ථක වෙලා තියෙන වගේ තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා මම වැඩි අනුශාසනා කරන්නේ නැහැ. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි අමිත් වීරසිංහ මැතිතුමන් කියලා කියන්නේ බොහොම හොඳ චරිතයක්. හොඳ දුරදක්නා නුවණක් තියෙනවා. ඒ වගේම තීක්ෂණ බුද්ධියක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා විදිහට අපිට පුළුවන් මිනිස්සෙක් දැක්කම අඳුනගන්න. හොරෙක්ද හතුරෙක්ද මිනිමරුවෙක්ද කියන එක. ඒ වගේම මේ ඇහින් අපි බැලුවා අමිත් වීරසිංහ දිහා බලනකොට අපිට පෙනුනේ වීරයෙක්. නිකන් වීරයෙක් නෙවෙයි, ජාතික වීරයෙක්. ජාතික වීරයෙක් නෙවෙයි, වීරසිංහෙක් තමයි අපිට දකින්න ලැබුණේ. ඒ නිසායි අපි තීරණය කරේ අනිවාර්යයෙන්ම අමිත් වැනි මේ චරිතය මේ තරුණයා අනිවාර්යයෙන්ම මේ රට වෙනුවෙන් සෙංගඩගලපුර දලදා හාමුදුරුව වෙනුවෙන් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුමයි කියන එක විශේෂයෙන් සඳහන් කරනවා. ඒ බාරදූර වගකීම තියෙන්නේ ඔය දරුවෝ අතේ, ඔය අම්මලා අතේ, ඔය තරුණ තරුණියන් අතේ තමයි ඒ බාරදූර වගකීම තියෙන්නේ. වැඩි කල නෑ, තව දවස් දෙක තුනයි. එළවෙන පස්වෙනිදා මැතිවරණයේදී මහනුවර අපේ විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්නවාමයි කියන එක සපත කරනවා මේ අවස්ථාවේදී. ඒ විතරක් නෙවෙයි, අමිත් වීරසිංහ දේශපාලන කරලියට එන්න ප්‍රධාන හේතු කාරණාවක් තමයි මේ රට පුරා අද දිනෙන් දින දනුලා වැඩෙන වාග්වාදී අන්තවාදී දුරු කරන්න නම් හොඳම බුලට් එකක් අපි ගෙනාවා නුවරින්. ඒකයි අපේ රාජකාරිය. හාමුදුරන් දේශපාලනේ අකැප වුණත් නමුත් රජවරු බිහි කරන එක අපේ රාජකාරිය කියන එක ඒ කාටත් මතක් කරලා දිය යුතුයි. එනිසා මෙතුවක් කල් ශාසනය මේ දක්වා පැවතුනේ හාමුදුරු පන්සලට වෙලා දානි වන්දලා නිකන් ඉඳලා නෙවෙයි. මේ විදිහට මෙවැනි වීර චරිත හොයාගෙන ගිහිල්ලා ගෙන්ගෙට ගිහිල්ලා ගවින්කමට ගිහිල්ලා වෙහෙරෙන් වෙහෙරට ගිහිල්ලා රටේ ජනතාව දැනුවත් කරලා මෙන්න සිංහ පුත්‍රයෙක්, මෙන්න වීර සිංහෙක් ඔබට අපි බාර දෙනවා. මහු ඔබගේ අනාගතයේ වෙනුවෙන්, අනාගත රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඔබගේ ඔබ වෙනුවෙන් ඒ යුතුයකම අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියන එක
භික්ෂුන් වහන්සේලා විදිහට අපි ප්‍රකාශ කර සිටිනවා. එනිසා විශේෂයෙන්ම අන්තවාදය කියන එක බොහොම දරුණුයි. ලේසියට හිතන්න එපා. එදා මේ නගර අස්සක් මුල්ලක් නෑර හිටියේ සිංහල අම්මලා සිංහල තාත්තලා හිටියේ. අපේ අම්මලා තාත්තලා වඳ කරමින් නැති කරමින් නැගෙන මේ අන්තවාදයට අපි පිළිතුරු හොයනවාමයි. ඒක හෙව්වේ නැත්නම් ඒක භික්ෂුවගේ රාජකාරිය වෙන්නේ නැහැ. එනිසා අපේ ජීවනාලිය ඔබයි. අපිට දාණය දෙන්නේ සිව්පසය දෙන්නේ ඔබයි. ඔබට කරදරයක් විපත්තියක් වෙනව නම් ඒක බලාගෙන ඉන්න අපිට බෑ. එනිසා අනාගතයේ තුල අඳුරු සෙවණැලේ නිරන්තරයෙන් මේ රට පුරා ගම්බින් පුරා මේ අන්තවාදය ව්‍යාප්ත වෙමින් පවතිනවා. එනිසා මේ අන්තවාදය වහාම මේක දුරු කළ යුතුයි. එහෙම නොවුනොත් එහෙම අනාගත ඔබේ දුව දරුවාගේ පවා ගැල සිඳිනක මොවුන් කරනවාමයි. එනිසා ඒක අමුතු දෙයක් නෙවෙයි. ඒකට උදාහරණ පහුගිය කාලේ පුරා අපි දැක්කා පාස්කෝ ප්‍රහාරය හමුවේදී 300ක් ජීවිත නැති වෙන තරමට මේ නරුම පාලකයෝ කටයුතු කළා. මේ අන්තවාදීන් හුරතල් කළා. තාම එකෙක්වත් හරියට නීතිය හමුවට ගේන්න බැරි වුණා. ඉතින් ඒ නිසා හරියම පාලකයෝ යැව්වේ නැති හින්දා තමයි එදා ඒ 300ක් මරණ වෙලාවේ ඒ පාලකයෝ අපිට hina වුණා. ඒ නිසා එහෙම පාලකයෝ පිරිසක් තමයි මේ රට 30-40 වසරක් පුරා මේ රට ගෑවේ. ඒ නාකි මහලු දේශපාලකයන් ටික එළවා දමලා තරුණ ඔබේ අතට මේ දේශපාලන හස්තය අනිවාර්යයෙන්ම ගත යුතුයි කියන එක මේ සෙන්කඩගල් පුරවරයේදී විශේෂයෙන්ම සඳහන් කරනවා. එනිසා තරුණ තරුණියනි නිකන් ඉන්නට එපා. මේ අන්තවාදයේ බොහොම දරුණුයි. එනිසා ඔබ දන්නවා ඉන්දියාවේ බුදුදහම තිබ්බා. අද බුදුදහම නැහැ. මැදපැරදිග අරාබි රටවල් බුදුදහම තිබ්බා. අද බුදුදහම නැහැ. පාකිස්තානයේ බුදුදහම තිබුණා. අද පාකිස්තානයේ බුදුදහම නැහැ. මැලේසියාවේ බුදුදහම තිබුණා. අද මැලේසියාවේ බුදුදහම නැහැ. මොකද්ද හේතුව? මේ දළුලා වැඩෙන අන්තවාදය. ඒකට ඉර දෙනවද ලංකාවේ වැඩෙන්න? එහෙම වුණොත් එහෙම හතර වටේම තියෙන්නේ මොහොත අපිට වෙන්නේ මොහොතට පයින්න. එහෙම නැතුව වීරයින් වගේ වීරසිංහයින් වගේ මේ ඉදිරියේ මැතිවරණයේදී ඔබේ යුතුයකම ඉටු කරලා අමිත් වීරසිංහ වැනි චරිත මේ සමාජයේ ඉදිරිපත් කරලා අන්තවාදයේ දුරු කරන්නට පුළුවන්. එහි අත්මුල් දන්න තරුණයෙක් පාර්ලිමේන්තුව යවලා මේ රටත් මේ සම්බුද්ධ ශාසනයක් සුරක්ෂිත කරන්නට කන්ද උඩරට ජනතාවට නැනස පහළ වේවායි කියලා මම ප්‍රාර්ථනා කරමින් ඔබ සෑම සියලු දෙනාටම පෙරවන් සරණින් සුභානාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම දලදා හාමුදුරුවන්ගේ සරණම වේවා. ශාස්ත්‍රවේදී වැල්ලවායේ සුදස්සි අපේ හාමුදුරන් වහන්සේට අපගේ ගෞරව නමස්කාර පූරක ප්‍රණාමය පුද කරන්නට ඕනේ. උන්වහන්සේලා වගේ සංඝ නායකයෝ තමයි අපේ රටට ඕන කරන්නේ. උන්වහන්සේලාට අපේ එකම ගැන අපේ ජාතිය ගැන හැඟීමක් තියෙනවා. ඒ නිසා තමයි අමිත් එක්ක අද වෙනකොට උන්වහන්සේලා එකතු වෙලා අනුශාසනා දෙමින් ඔහුගේ ගමනට සෙත් පිරිතක් වෙමින් ආශිර්වාද කරන්නේ. අපි අමිත් ළඟ නතර වුණේ, අපි ජලකනාමේ ළඟ නතර වුණේ මේ රටට සිසිල් දිය පහරක් ඕන නිසා, මේ අන්තවාදය අතුගාන දාන්න ඕන නිසා, ඒ වගේම රටට සෙත් පිරිතක් වෙන්න අපිට සිංහල බෞද්ධ නායකයෙක් ඕන නිසා තමයි වීර සිංහ පරම්පරාවේ අමිත් වීරසිංහ ළඟ අපි අද නතර වෙලා ඉන්නේ ආදරණීය අම්මේ තාත්තේ. එhmenan මේ උත්සව සභාවේ තවත් කතාවකට යන්නයි සූදානම් වෙන්නේ. අපිට හැමදාම අනුශාසනා කරන්නේ අපේ හාමුදුරුවෝ වහන්සේලා මහින්දා ගමනෙන් පස්සේ
අපේ රටේ සංස්කෘතිය වෙනස්ම දිශානතියකට වෙන්නුණා. අපි අහස් සිදින චෛත්‍ය හදපු ජාතියක්, අපේ මුහුද පරේන වැව් අමුණු හදපු ජාතියක්, අපේ කළු ගල් වලට පණ දීලා උතුම් බුදු පිළිම දෙලපු ජාතියක්. ඒ වගේ ජාතියකට අද මොන වගේ ඉරණමක්ද අත් වෙන්න යන්නේ? ඒ ඉරණමට අපි කොහොමද එකා වගේ එකතු වෙලා මුහුණ දෙන්නේ? අපි කොහොමද මේ බාධක අභියෝග ජය අරගෙන අපේ සිංහලකම, අපේ බෞද්ධකම මේ රට තුල ස්ථාපනය කරන්නේ? එහෙමනම් ඊළඟ කතාව සඳහා මා ඊටමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා වන්දනීය පූජනීය පූජපාද කොක්වැවේ චන්දිම ස්වාමීන් වහන්සේට ශ්‍රී තෙලුගම මංගලාරාමේ විහාරාධිපති තමයි උන්වහන්සේ කටයුතු කරන්නේ. ඊටමත් ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ආරාධනා කරනවා මේ ආදරණීය ජනතාවට හදවතේ නැගෙන ආදරෙත් එක්ක ආමන්ත්‍රණය කරන්නට. වැඩම කොට වදාරා ගන්නට යෙදුන ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේලා, විහාරාධිපති හාමුදුරන් වහන්සේලා, පඬිත හාමුදුරන් වහන්සේලා ඇතුළු කොට වැඩමවා වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන ප්‍රධාන දේශකතුමන් අපේ අමිත් වීරසිංහ මෙතිතුමනි, ආදරණීය අම්මේ තාත්තේ, සහෝදර සහෝදරිය පින්වත්නි, කුරුණෑගල වයඹ සත්කෝරළේ නියෝජනය කරමින් මේ අවස්ථාවට අපට ආරාධනා කිරීම පිළිබඳව මේ අවස්ථාවේදී අපි කෘතවේදීත්වය පළ කරනවා අමිත් වීරසිංහයන් ඇතුළු සියලුම මේ අවස්ථාව සංවිධානය කළ සංවිධායක මණ්ඩලයට. ඒත් එක්කම එක කාරණාවක් මතක් කරන්නට ඕන. අතීතයේ ඉඳලා අපි ජාතික මෙහෙවරේ යෙදෙන අවස්ථාවේ ජාතික සංවිධානයන්හි මහා ගෙදර බවට පත් කරපු මේ දිගන තෙල්දෙණිය ප්‍රදේශය අපිට ඉතාමත්ම වටිනවා. මේ විදිහට ජන ගඟකින් පිරලා ඉන්නවා දැක්කම. සෙන් කඩගල පුරවරය තමයි ඇත්තෙන්ම කිව්වොත් ජාතික සංවිධානයක මහසොන් බලකායේ මහා ගෙදර තිඹිරිගේ බවට පත් වුණේ. ඒ තිඹිරිගේ සියලුම ජාතික සංවිධාන වලට ලොකු කතාවක් කියලා දුන්නා. එකා වගේ එකට හිටියොත් කවදාකින්වත් මේ යදම් විඳින්නට බැරි බව මාස ගණනකට හිරගෙදරට දැම්ම තමයි. එදා මට මතකයි මෙතුමන් මතක් කළා උස්සාවි භූමියේදී අපි නැගිටින්නේ මීට වඩා 100,000 ගුණයකින් බලයක් ඇතුවයි කියන එක. අදේ බලය මේ භූමිය සිසාරා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. කිසිම දිනක දේශපාලන වේදිකාවකට නොනැගපු අපි, කිසිම මොහොතක නොනැගපු අපි ජාතික මෙහෙවර වෙනුවෙන්, නූපන් දරුවාගේ හෙට දවස වෙනුවෙන් අමිත් වීරසිංහ සමග මේ මොහොතේ මේ වේදිකාවෙන් දී සිටින්නේ. ඒ නිසා හැබැයි අමතක කරන්න එපා මේ සෙන්කඩගල පුරවරය ජාතික සංවිධානයේ තිඹිරිගේ වුණාට මහා බලකොටුව තියෙන්නේ සත්කෝරළේ වයඹ පළාතේ. ඉදිරි අනාගතයේදී මේ වගේ සෙනඟ
මීට එහා ගිය ජනගහක් මෙතුමන් පසුපසින් ඔබ වගේ හෙළලේ තියෙන මිනිසුන් ඒක රාශි වෙන බව ඉර හඳ වගේ අපිට විශ්වාසයි. ඒක නිසා අපි මතක් කරනවා දියවන්නාවේ මහ පුටුවට එක කතාවක් එක වචනයක් ඒ තමයි පහළ පුටු ටික දැන් හෙලවිලා දැන් බය වෙලා හැබැයි තව අවුරුදු 5ක් යනකොට මහ පුටුව හෙලවෙන ලකුණු අද මේ ජනගහ දකින්නකොට අපිට හොඳට පේනවා මේ ඉන්න හැම කෙනාම බත් පැකට් එකට කුඩු ටිකට අරක්කු ටිකට හෙරොයින් ටිකට එහෙම ආපු අය නෙමෙයි හදවත පතුලෙන්ම ලේ තැක්කුම තියෙන මිනිස්සුයි මේ අවස්ථාවට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා අපි සත්පුරුෂේ හාමුදුරුවෝ හැටියට ගොඩක් සතුටු වෙනවා සන්තෝෂ වෙනවා මේ මොහොතට අපිට ඔබ ආරාධනා කිරීම අපි දිගු කාලයක ඉඳලා බලාපොරොත්තු වුණා. සිංහයෙකුගේ ආගමනයක් මේ වන පෙදෙසේ තියෙයි කියලා නිකන් සිංහෙක් නෙමෙයි අපිට දකින්න ලැබුණේ වීර සිංහෙක්. නිකන් වීර සිංහෙක් නෙමෙයි ඒ සුජාත මේ පොළවේ අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දාව කුසින් උපන් වීර සිංහෙක්. ඒ අමිත් වීර සිංහ ඒ අම්මට තාත්තට සතුටු වෙන්න පුළුවන් සන්තෝෂ වෙන්න පුළුවන්. කොන්ද පන නැති 225ක් අතර කොන්ද කෙලින් තියාගත්ත එකෙක් ඉන්නවා ඒ තමයි සෙන්කඩගල පුරේවරෙන් බිහිවෙච්ච මගේ පුතා. ඒ වෙන කෙනෙක් නෙමෙයි මේ අනිත් වීරසිංහයි කියන එක හොඳින් මතක තියාගන්න. ඒ අම්මා තාත්තා වගේම ඔය අම්මට තාත්තට සහෝදරයට සහෝදරියට පුළුවන් ඒක අපිටත් පුළුවන්. හාමුදුරුවෝ විදිහට අපි දැකලා තියෙනවා දේශපාලන වේදිකාවල සමහර විටක සමහර වරදාන වරප්‍රසාද බලාපොරොත්තුෙන් උඩ නැගලා සුදු ආසන කහ කරපු උදවිය. නමුත් මේ මොහොතේ වැඩ ඉන්න ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලා රටට ජාතියට ආගමට දිවි දීපු භික්ෂුන් වහන්සේලා ඒ කාරණාව මේ අවස්ථාවේ ඉතාමත්ම ගෞරවයෙන් අපේ හාමුදුරන් වහන්සේලාට මතක් කරන්නට ඕන. අපි දුටුවා දීර්ඝ කාලීනව මේ දියවන්නාවට යන මිනිස්සු යන්නකොට යන්නේ පොරොන්දු දීලා එනකොට එන්නේ අපි ළඟට වැඳගෙන හැබැයි ඊට පස්සේ සතියයි දෙකයි යන්නේ පළවෙනි පාර්ලිමේන්තු සැසියෙන් පස්සේ අපේ ඡන්දදායකයෝ යන්න ඕනේ පිටිපස්සෙන් ඒ මිනිස්සුන්ගේ වැඳ හැබැයි ඔබ එක්කෙනෙක්වත් එහෙම වැඳගෙන යන්නවත් වැඳගෙන එන්නවත් ඕනේ නෑ. අපි හැමදෙනාගේම එක බලාපොරොත්තුවයි තියෙන්නේ ජොබ් එක බලාපොරොත්තුව නෙමෙයි. එහෙම නැත්නම් කොන්ත්‍රාත් එකක් ගන්න එක බලාපොරොත්තුව නෙමෙයි. පළමුවත් මගේ රට ජාතිය ආගම දෙවනුවත් මගේ රට ජාතිය ආගම දෙවනුවත් මගේ රට ජාතිය ආගම කියන සිතුවිල්ලෙන් මහා උළු ගෙදර උළු ගණන් කරපු මිනිහෙක් වෙනුවේ. ඒක නිසා ඔබට දෙවතාවක් හිතන්නට නෑ. එක වතාවෙන්ම පළමු වතාවෙන්ම දිය වන්නාවට යැවිය යුතු පුද්ගලයා තෝරා ගැනීමේ අපහසුතාවයක් නැති බව අපි මේ අවස්ථාවේ හිතනවා කල්පනා කරනවා. දේශපාලන පොරපිටියේ එක පක්ෂයේ මිනිස්සු ඡන්ද අපේක්ෂකයෝ අද කාමටා ගන්නවා. ඇයි අපේ රට සංවර්ධනය කරන්න, අපේ ජාතිය පෝෂණය කරන්න, මගේ ආගම රකින්න නෑ උන්ගේ බඩ මහත් කරගන්න, කඳ වඩා ගන්න, Tamanගේ පවුල නඩත්තු කරගන්න. ඒක නිසා අපි මේ බල පොරපිටියට යවනවා හොඳ ශක්තිමත් ජව සම්පන්න පුද්ගලයෙක්. ඔහුට පුළුවන් මේ රට පැත්තේ, ජාතිය පැත්තේ, ආගම පැත්තේ හිටගෙන සෙන්කඩ ගලින් බිහිවෙච්ච වීරෝදාර අතීතයේ රණවිරුවන්ගේ මෙහෙය අධිෂ්ඨ කරන්න. ඒකට සාක්ෂිය ඔබ. ඒක නිසා ඒ සාක්ෂිය දැන් දීලා හමාරයි. සමහර විටක මේ නාලිකා ටික අද 7කවත් මේ ප්‍රවෘත්තිය දැම්මොත්
දැම්මොත් මුල් පුටුවේ ඉඳලා ප්‍රාදේශීය සභාවේ ලංකාවේ අවසාන අඩුම මනාපකත්තු ඇත්තා දක්වා හෙළවෙන බව අපිට විශ්වාසයි. ඒ විශ්වාසය ඉරහඳ වගේ හරියට දිගල පැත්තක මේ දවස්වල වහිනවා. අමිත් වීරසිංහ එනකොට සත්‍ය ඇහෙනකොට වෙයි වලාහක දෙවියන්ද නිහඬයි. එයි මේ සබහා දහම පවා ආශිර්වාද කරනවා මෙවන් උදාර පුද්ගලයෙක්ගේ පින්නට පහළ වෙච්ච මිනිස්සුගේ මේ දේශපාලන ආගමනය අපිත් නම් මුලින් අකමැති වුණා තමයි. මම නම් කිව්වා කවදාකවත් වයම පළාතේ පස්පා ගන්න එපා දේශපාලනයට ඇවිල්ලා කියලා. හැබැයි පළවෙනි කෝල් එක දෙන වෙලාවේ මම කිව්වේ උඹ කරපේක හොඳයි පුතේ කියලා. එහෙම නැතුව මුන්ට මේ දේශපාලන නරි රැළට කිව්වට තේරෙන්නේ නැහැ. 225ක් කැනහිලුන්ට අපි සිංහේ කෙව්වා පුළුවන් නම් ඔය දියවන්නාව කැලේ රංගලා පෙන්නන්න මේ සිංහත් එක්ක අදින් පස්සේ ඒ සෙල්ලම් වානා මේ සංකඩගල මිනිසුන්ට අමිත් තමයි ඕන. ඒක මතක තියාගෙන ඉදිරි Tamanගේ ජීවිතය ආරක්ෂාකාරීව කටයුතු කරන්නට අවශ්‍ය ශක්තිය ඔබ හැමදෙනාගෙන්ම ලබලා දෙන්නට කියන එක මේ අවස්ථාවේ ඉල්ලනවා. ඒක නිසා අපි හෙව්වා මේ ලංකාව පුරාම රට රකින්න, ජාතිය රකින්න, ආගම රකින්න පුළුවන් හොඳ මිනිස්සෙක්. එසේ මෙසේ මිනිස්සෙක් නෙමෙයි වසර ගණනක ඉඳලා අපි හෙව්වේ බුදු බණට පමණක්ම හීලැවුන යකෙක් අපි හෙව්වේ. ඒ බුදු බණට පමණක්ම හීලැවෙච්ච යකා අපිට හම්බ වුණා. හැබැයි ඒ යකාගේ දත් විලිස්සෙන්නේ නැහැ. හැම මොහොතකම තියෙන හිනාව පමණයි. ඒ හිනාවට පුළුවන් ඉපදිච්ච දරුවගේ ඉඳලා මරණ මංචකේ ඉන්න මිනිස්සයා දක්වාම හිත සනසන්නට. එහෙම නැතුව මේකප් කරලා එන මිනිස්සු නෙමෙයි මේ ගමේ දහඩිය සුවඳ හඳුනන මිනිස්සු. AC වල නැගලා ඇවිල්ලා මෙතෙන්ට වෙලා ටිෂු වලින් මූණ පිහපිය ඉඳලා එහෙම නැත්නම් ෆෑන් එක දාගෙන ලං කරගෙන ඉඳලා වෙලාවට අතට ටිෂු එක දුන්නේ කියලා බයින මිනිස්සු නෙමෙයි මේ කෙතේ කුඹුරේ නියරේ වෙල්ලිපනැල්ලේ සුවඳ හඳුනපු මිනිහෙකුයි අපිට ලැබිලා ඉන්නේ. පුළුවන් නම් අපි අභියෝග කරනවා අදින් මතුවට මේ සුනිල දහර ගලන්නේ ටැප් එකකින් තමයි. මේ සුනිල දිය දහර ගලන්නේ ටැප් එකකින්. හැබැයි ඒ ටැප් එකට අපි කතිර මෙච්චර කාලයක් ගහපු විදියට නෙමෙයි ගහන්නේ. නිවැරදි කෙනා තෝරන කතිරේයි ගැහුවේ. අපි මෙච්චර කාලයක් ඡන්ද දෙනකොට කතිරේ ගැහුවේ ඇයි අපි යවන්නේ පාර්ලිමේන්තුවට වැරදි එකා කියලා පෙන්වන්න තමයි කතිරේ ගහලා යවුවේ. අපි යවන්නේ මේ හොරා, මේ තක්කඩියා, මේ මංකොල්ලකාරයා, කුඩුකාරයා කියන්න තමයි අපි කතිරේ ගහලා යවුවේ. හැබැයි කරුමේ කියන්නේ ඒ සම්මතයට අපිට අනුගත වෙන්න වෙච්ච නිසාම අපි මේ සුනිල දිය දහර ගලන ටැප් එකට කතිරේ ගහලා යවනවා පුද්ගලෙක්. හැබැයි කිසිම හේතුවකින් මේක දේශපාලන කතාවක් නෙමෙයි. මේක ජාතික කතාවක්. මේක ජාතිවාදී නම් ඔව් ඒක එහෙමයි. කිසි ප්‍රශ්නයක් නෑ. ඒක එහෙම තමයි. හැබැයි මේක දේශපාලන කතාවක් නෙවෙයි. අපිට ඕනේ ඒ හරහා හරි නේද? අන්තවාදී ආක්‍රමණයේ ස්වභාවය අපේ හාමුදුරුවෝ මතක් කළා. ඔවුන් කළ දේ අපි නොකරුවොත් ඒකත් ඉතින් හොඳ නෑනේ. කරලම පෙන්නනවා අනාගතයේදී සුබ සිහින දකින්නට මේ සෙන්කඩවල පුරවරේට අමිත් වීරසිංහයා දියවන්නාවට යවන වගකීම ඔබට බාරයි.
කෝරළේ හාමුදුරු කෙනෙක් විදිහට මතක් කරන්නේ ඒ කාරණාව ඔබට ඉතාමත්ම ගෞරවයෙන් ආශිර්වාද කරනවා මේ අවස්ථාවට සම්බන්ධ වීම පිළිබඳව මේ අවස්ථාව කුරුණෑගල ප්‍රදේශයට ලබා දීමෙන් ඉඩහසර වෙන් කළ සියලුම පින්වතුන්ට මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා සිදු කරමින් වචන ස්වල්පය අමාර කරනවා එක කාරණාවක් මතක් කරනවා මට දැක්කා අපි ජාතික සංවිධානවල යම් විටක ඉන්නකොට සමහර විටක ඔබ දැක්කද අමිත් වීරසිංහ සමහර විටක ජනමාධ්‍යවල පෙන්නනවා ඒ කාලේ හරියට වෙන්නේද කොණ්ඩු රෙන්ඩුවක් නෑ එක දෙක නේද පෙන්නන්නේ ජනමාධ්‍යෙන් අද ඇවිල්ලා ඉන්නවා අපේ පින්නතුන් මේක පෙන්නයි ඒ කෙලලේ තියෙන මිනිස්සු නම් මේක අද පෙන්නයි රාත්‍රියේවත් 12ක ඉස්සරලා මේක පෙන්වුවොත් හොඳයි ඒක නිසා එක කාරණාවක් මතක් කරනවා අද මේ වගේම ප්‍රබල එක කාරණාවක් කියන ඒ සමයි සමාජ මාධ්‍ය ජාලය තව සුළු මොහොතකින් අමිත් වීරසිංහ ඔබ අමතයි FB තියෙනවා නම් live යන්න YouTube channel එකක් තියෙනවා නම් live දෙන්න ඔහුගේ කතාව සුළු මොහොතකින් මේ ජනමාධ්‍ය කරන මාධ්‍ය කාර්යභාරය වගේම මාධ්‍ය කාර්යභාරයක් ඔබට සිද්ධ කරන්නට පුළුවන් කියන කාරණාවත් මතක් කරමින් මගේ වචන ස්වල්පයෙන් අවසන් කරනවා මගේ පින්වත් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා श्री तेलुगुगुण मंगलाराम विहाराधिकारी विहाराधिपति कोक्कवे चंदिम स्वामी वහන්සේට අපගේ ගෞරවනීය අපි කඳු වලල්ලකින් වටවුණු තැනකින් පිරිසක්නේ අපේ හදවතේ ආදරේ අපි කෑ ගහලා කියමු ඔබ එනවද මේක කෑ ගහන්න අමිත් වීරසිංහට ජල කරාමයට මේ සිංහරලට අපි මේ සිංහරල පාර්ලිමේන්තු ගෙනිනව නේද හරි එහෙමනම් මට තියෙනවා පුංචි ප්‍රශ්න ටිකක් අහන්න ඊට කලින් අපි හැමෝගාම ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් තියෙනවනේ මෙතන ඉන්නේ ගොඩක් තරුණ අපේ ආදරණීය හිතවතුන් අපේ අයියලා අක්කලා නංගිලා මල්ලිලා ගොඩ දෙනෙක් ඉන්නවා අමිත් එක්ක අද අත්වැල් බැඳගෙන හැමෝම ගමු ඔය ස්මාර්ට් දුරකථනයේ අතට හැමෝටම Facebook ඉරුමක් තියෙනවා පොඩි ලයිව් එකක් එන්න පුළුවන් YouTube channel එකක් තියෙනවා නම් ඒකට ලොග් වෙන්න පුළුවන් අමිත්ව බාධක වාරණ දාලා නවත්වන්න හදපු අයට අද අපි සෙන්කඩගල පුරවරයෙන් අපි ගොඩක් දෙනෙක් එකතු වෙලා ට්‍රෙන්ඩින් එකක් විදිහට Facebook එක ලයිව් එකක් යන්න YouTube ලයිව් එකක් යන්න ඔබ සූදානම්ද ඔබ සූදානම්ද ඔබ සූදානම්ද තිත්තවුණු දේශපාලනයේ ළඟ ඇත්ත කතා කරන්න පුළුවන් නායකයෙක් අපිට ඕන නේද ඕන නේද මේ රට ජාතිය රකින්න සිංහලකමට බෞද්ධ ශාසනයට වග කියන රකින්න සුරකින්න දේශප්‍රේමී නායකයෙක් අපිට සෙන්කඩගල පුරවරයෙන් ඕන නේද ඕන නේද නැති වෙන ගලලෙන විකිනෙන සිංහලකමට පණ දෙන්න අපිට දැන් නායකයෙක් ඕන නේද කසාවතට ගරු කරන ස්වාමින් වහන්සේලාගේ ඔබදන් ආශිර්වාද ලබන නායකයෙක් අපිට දැන් ඕන නේද ඕන නේද අයාලේ යන තරුණ පරපුරට හරි මගට ගන්න ඔවුන්ට නායකත්වයේ දෙන්න අපිට දැන් අලුත් තරුණ නායකයෙක් ඕන නේද ඕන නේද මේ වියලුණු පල්වන මහ පොළවට සුනිල්වන් දිය පහරක් ටැප් එකෙන් ගලන්න ඕනේ නේද ජල කරාබෙන් ගලන්න ඕනේ නේද එහෙමනම් ආදරණීය මිත්‍රවරුනි
वीरसिंह परंपराවේ අපේ හදවතේ නායකයා අමිත් වීරසිංහට අපි අපේ හදවතේ නැගෙන ආදරයත් එක්ක වේදිකාවට කතා කරමු. ඔබට මග කියන රටට ආදරය කරන අපේ රැහේ අපේ එකාට අපිට ආමන්ත්‍රණය කරන්නට. මුරසන වැඩසිටින අපේ නායක හිමිපාණන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම මම මේ වෙලාව අවස්ථාවක් කරගන්නවා. අද මධ්‍යම රාත්‍රී 12න් පස්සේ අපි මේ රටේ නීතියට කීකරු වෙන වෙලාව ප්‍රචාරක කටයුතු අවසන්. ඉතින් ඊට කලින් මම මේක අවස්ථාවක් කරගන්නවා මුලින්ම මීට මාස දෙකකට තුනකට කලින් ඉඳන් මේ මහනුවරට ඇවිල්ලා සිංහලේ යාපනයේ ගම්මාන ඉඳන් මේ මහනුවර දිස්ත්‍රික්කයේ ගමක් ගානේ කැන්වසින් දොබු මගේ ආදරණීය සිංහල තාත්තලා අම්මලාට ස්තුති කරන්ට මම මේක අවස්ථාවක් කරගන්නවා. කුරුණෑගල ගම්පහ ගාල්ල හම්බන්තොට මුලදෙව් සිංහල ගම්මානේ ඉඳන් මාස 3ක් පුරාවට තමන්ගේ මහන්සියෙන් මේ ගමක් ගානේ ඇවිදිපු ඔබට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. 2013 දවසක අපි මේ රටේ ජාතික සංවිධානයක් හැදුවා. ඒක නම මහසෝන් බලකාය. 2016 වර්ෂයේ වෙද්දී මේ රටේ ලක්ෂ 151ක් නියෝජනය කරන මහ ජාතිය නියෝජනය කරන දෙවන්තම සිංහල සංවිධානය අපි මේ මහනුවරින් බිහි කරා. 2016 17 18 කියන අවුරුදු තුනේ අටම වෙලාවක් තුළ වැඩිම සෙනගක් මේ මහ පොළොවට ගේන්න පුළුවන් අංක 1 සංවිධානය බවට අපි පත් වෙලා 2018 මාර්තු 8 වෙනිදා අපි මේ මහ පොළොවේ තහනම් සංවිධානයක් බවට පත් කරා. එදා අපි හදපු මහසෝන් බලකාය දැන් මේ මහ පොළොවේ තහනම් සංවිධානයක්. ඒ වෙද්දී නඩු ගණනාවක් දාලා මාව 2018 මාර්තු 8 වෙනිදා අත්අඩංගුවට ගත්තා. මාස 10කුත් දින 22කුත් රිමාන්ඩ් රක්ෂිත බන්ධනාගාරයෙන් නම් එළියට ආවා. ඒ එළියට එද්දී මට විභාගයෙන් නඩු ගණනාවෙන් එක නඩුවක් මේ මීටර් 500කට එහා පැත්තේ 10කට එහා පැත්තේ තියෙන ගණිසල මහජන ක්‍රීඩාංගණය කියන ක්‍රීඩාංගණයට 2017 තියෙන සාරාම් හසීම් මම ඒ කාලේ මේ මහනුවර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක කියන පොලිස් නිලධාරියාට කතා කරලා කිව්වා මේ ප්‍රබල ගණේ ත්‍රස්තවාදියෙක්
මං විතරක් නෙවෙයි එදා පොලිස් නිලධාරීන් කීප දෙනෙක්ම ඒ නිලධාරියාට ඒක දැනුවත් කරා. ඉතින් එදා මොකද වුනේ? සාරාම් මසින්ට බාධා කරන්නේ නැතුව මට ගෙදරට වෙලා පාඩුවෙන්ට කියලා නඩු දැම්මා. මේ නඩුව මට දැම්මා කොන්දේ සහිත ආඥාවක්. මම ඔබට දැන් මේක කියවන්නම්. මේ කියලා තියෙන්නේ සාරාම් මසින්ට බාධා නොකර ගෙදරට වෙලා ඉන්න කියලා. දෙල්දිනේ මහේස්ත්‍රාත් උසාවිය නඩු අංක AR 1079 ඇරෙයිරක් 17 දරන නඩුව ඊට සඳහන් නඩුවට අදාළව පහත නම් සඳහන් ඔබට විරුද්ධව පොලිසිය මගින් තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කර කොන්දේ සහිත ආඥාවක් ඇදී සිටි එකීකරණු සැලකිල්ලටගෙන පහත සඳහන් කොන්දේ සහිත ආඥාවක් ඔබට විරුද්ධව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ අංක 106 ඇරෙයිරක් එක ප්‍රකාරව පනවමි 2017 දෙවන දින මුස්ලිම් ප්‍රතිමුතුන් විසින් පවත්වනු ලබන යාඥාමය සිදු කරන ලබන ස්ථානයේ මාර්ගයේ ඒ 26 මයංගනේ මහනුවර ප්‍රධාන මාර්ගය වන බැවින් ගමනාගමනයට කිසිදු බාධාවක් ඇති නොවිය යුතුයි. යාඥාමය සිදු කරන ලබන ස්ථානයේ මාර්ගයේ දෙපස කිසිදු ආකාරයක උද්ඝෝෂණයක් නොපැවැත්විය යුතුයි. නියෝගයේ පනවනු ලබන තනත්තා අමිත් තීරසිංහ නියෝගයේ පනවනු ලබන්නේ දිසා ඇරෙයිරක් මහේස්ත්‍රාත් අධිකරණයේ තෙල්දිනිය ගරු මොහමඩ් පරිද්දීන් මහේස්ත්‍රාත්තුමා. මේ 2017 සාරාම් මසින්ට ත්‍රස්තවාදියා කිව්වේ කියලා සාරාම් මසින්ට මම ත්‍රස්තවාදියා කියලා කිව්වේ කියලා මට දාපු නඩුව මම 2018 මාර්තු 8 වෙනිදා හිරේ ගිහිල්ලා එළියට ඇවිල්ලා මාස 3කට පස්සේ මේ ඔත්තුව තක්කේටම හරි ගියා. සාරාම් මසින් 300ක් මරා දාලා 450ක සදාකාලික අපඝාතය බිහි කරා. ඔබට මතක නම් සාරාම් මසින්ගේ රියදුරු හිටපු තැන පෙන්වුවා මුස්ලිම් ජාතිකයෙක් මාවනැල්ලේ. එවකට ජනාධිපතිතුමා නියෝග කරා ඒ ඔත්තුව ලබා දුන්න පුරවැසියට රුපියල් ලක්ෂ 25ක් තෑග්ගක් දෙන්න. හැබැයි මම එතකොට හිරේ ඉඳන් ඇවිල්ලා මාස 2යි මගේ මේ ඔත්තුව හරි ගිහිල්ලා. හැබැයි පහුවෙනිදා නියෝග කරා අමිත් තීරසිංහ වහාම අත්අඩංගුවට ගන්න නැවත වතාවක් මාස 4ක් කොළඹ CRP මැගසින් බන්ධනාගාරයේ මාව රිමාන්ඩ් කරා. ඔත්තුව දෙද්දිත් වැරදි. දැන් ඔත්තුව හරි ගිහිල්ලා 300ක් මරා දාලා ත්‍රස්තවාදියා මාව ආයෙත් හිරේ දැම්මා. එළියට එද්දී ඇත්ත තමයි අපේ නායක ආන්දරු කිව්වේ. කුරුණෑගල නායක ආන්දරුලා විශාල ප්‍රමාණයක් වැඩම කරලා ඇහුවා. දැන් මොකද කියන්නේ? දැන්වත් මහන්සි නැද්ද? දැන්වත් නවතිමුද? මං ගෝ අපේ ආන්දෝලනේ පොඩ්ඩක් ඉවසන්න. අපි ආයෙත් නැගිටිමු. ආපස්සට රැන්නේ අපි සිංහලෝ. අපි යනවා ඉදිරියට. හැබැයි 273,000 සමාජික වෙනුවට එක පක්ෂයක් යටතට මේ ලංකාවේ ලක්ෂ ගාණාවක් තරුණ එකතු කරන් අපි යමු ඉදිරියට. ඔව් අද අපි ආවා. අපි ආවද? දැන් මට තිබ්බ එක විකල්පයයි. දේශපාලනිකයන්ට පන්සිල් පද 5 සමාදන් වෙන්නත් විතරයි. ඉතින් මම මේ විකල්ප දෙකම තෝරගත්තා. මම අපේ ආන්දර කිව්ව ඇත්ත බුදුරජාණන්ට හරි ඊළයි අපි. මම ඇදුවෙත් 273,000 කොල්ලෝ කෙල්ලෝ බුදු බණට පමණක් කියලාගෙන ආණ්ඩුවටවත් මෙරට අනිත් බලවේගවලට කියලාගෙන ඉන්නේ. අපි දැන් පිළිගත්තත් නැතත් දේශපාලඥයෝ. මම දැන් මේ රටේ දේශපාලඥයෙක්. ඉතින් මගේ අරමුණ දැන් මේ රටේ තියෙනවා අපෑත්තු ප්‍රාදේශ සභාවන් 9750කට වඩා පළාත් සභාවන් 475කට වඩා පාර්ලිමේන්තු නම් 275කට වඩා මගේ බලාපොරොත්තුව තමයි මේ සෑම තරුණයෙක්ම මේ රටේ අපේ වයසේ ඉන්න ලක්ෂ 47ක
තරුණ ප්‍රජාව මේ අභ්‍යර්ථ වලින් මම පුරවන දවසක මට පාර්ලිමේන්තුවට නම් කොච්චරක් ඡන්ද ගන්න ඕනද? මට අවශ්‍යයි මම ස්වාධීනව ඉල්ලනින්දා ප්‍රකාශිත ඡන්ද වලින් 5%යි. 5% ගන්නට නම් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22යි ආසන 13යි ග්‍රාම සේවා වසම් 1188යි. එතකොට එක ගම්මානයක එක ග්‍රාම සේවා වසමක් ඇදෙන්න සාමාන්‍යයේ ගම්මාන 5ක් ඕනේ. එහෙනම් මට ලබා ගත යුත්තේ එක ගමකින් ඡන්ද 6යි. මේ ගමින් මට ඡන්ද 6ක් තිබ්බනම් ඇති. එනවාද ඡන්ද 6ක්? හැබැයි මේ මහනුවර එක ගමකින් මට ඕනේ ඡන්ද 6ක් වෙනුවට මට මහනුවරින් ඕනේ එක ගමකින් ඡන්ද 30ක්. ඇයි මං 30ක් ඉල්ලන්නේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා මෙහෙම කතාවක්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා 152ක් ලබා ගන්න ඕනෑම පාර්ශ්වයක් ආණ්ඩුව බවටපත් වෙනවා. 2018 ප්‍රාදේශ සභා ඡන්දිල්ලලා පොදු ජන පෙරමුණ එවත් පොට්ටුව ලබාගත් ඡන්ද ප්‍රමාණය මුළු ලංකාවේම 147යි 52ක් ගන්නට බැරි වුණා. UMP එක ලබාගත් ඡන්ද ප්‍රමාණය මුළු ලංකාවේම 144යි 52ක් ගන්නට බැරි වුණා. එහෙනම් UMP එකට මදි තව 108ක් පොට්ටුවට මදි තව 105ක්. එහෙනම් අපි හරියට මේ පාඩම මේ ජාතිය උගන්වමින් යනවා. මේ අපි මම මේ කියන්න යන පාඩම හින්දු කෝවිලෙත් මුස්ලිම් පල්ලියෙත් කුංචි දරුවට උගන්වන පාඩමක්. මේ පාඩම අපේ සිංහලයෝ නොදන්න හින්දායි කැපුවක් පොළ රතු නිල් වෙලා ඉන්නේ. මේ රටේ තියෙන තත්ත්වය මේකයි. මේ රටේ මහා පක්ෂ දෙකට එක කඳවුරකට තියෙනවා 147යි අනිත් කඳවුරට තියෙනවා 144යි. මං සරල තේරෙන උදාහරණයක් කියන්නම්. අන්නර හට්ටිගේ ඉන්න ඔක්කොම අපි හිතමු කොට්ටුකාරයෝ. මේ කට්ටිය අපි හිතමු UMP කාරයෝ. දැන් අර කණ්ඩායමට තියෙනවා 144ක්. මෙයාට තියෙනවා 147ක්. දැන් අර උඩ ඉන්න කණ්ඩායම අන්න ඉන්නවා රිෂාඩ් පද්දති, රවුට් පකින්, දිගම්බරන් තොණ්ඩම. මම මේ සරල තේරුමක් කියන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් ආණ්ඩුව හදා ගන්නට නම් මෙයාට වෙනවා තව 105ක් හොයාගන්න. අරයිට සිද්ධ වෙනවා 108ක් හොයාගන්න. දැන් අන්න අරයට එක්ක ටෙන්ඩර් දානවා. මේගොල්ලෝ කියනවා කාති උසාවි දෙන්නම්. අරගොල්ලෝ කියනවා උඹලට මද්රසා පාසල් දෙන්නම්. මේගොල්ලෝ කියනවා උඹලට හලාල් දෙන්නම්. අරගොල්ලෝ කියනවා නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලය දෙන්නම්. මේගොල්ලෝ කියනවා අමාත්‍යාංශ 10ක් දෙන්නම්. අරගොල්ලෝ කියනවා 20ක් දෙන්නම්. වැඩිම ටෙන්ඩරේ දිනා ගන්න පාර්ශ්වය මේ රටේ ආණ්ඩුව හදනවා. 2009 යාපනය සම්බන්ධ මන්නාරමේ රිෂාඩ් පද්දති වතුකරේ ඉන්න දිගම්බරන් තොණ්ඩමන් මේ මහනුවරේ ඉන්න පයිසර් මුස්තාෆා හනි මැනති රවු් පකිම් නැගෙනහිර පළාතේ ඉංග්‍රීසි හිස්බුල්ලා ආදී කණ්ඩායම කායත් එක්කද කඳුරු බැන්දේ මේ පොට්ටු කණ්ඩායමත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක තිත්ත තමයි ඒ අවුරුදු පහේදී මුස්ලිම් සහ දමිළ ජාතියට වැඩිම වරදාන වැඩිම වරප්‍රසාද ලබා දුන්නේ යා. හැබැයි 2015 ජනවාරියට මෙයාලා ටෙන්ඩරේ පරාදයි. අන්න ටෙන්ඩරේ දිනනවා මෛත්‍රීපාල සහ රනිල් වික්‍රමසිංහ හවුල මොකද කරේ? වැඩිම ටෙන්ඩරේ දුන්නා රායට. මේ කණ්ඩායම නැගිටලා ගිහිලා එකතු වුණා බලවේගයත් එක්ක 2015 ජනවාරියට අවස්ථානුකූලව දැන් අපේ අයනේ කැපුවක් රොත කැපුවක් කළු නිල් කොට්ටු පක්ෂ වලට බැඳිලා ඉන්නේ. හැබැයි යාළ කරන දේශපාලනේ අවස්ථාව අනුව කරන දේශපාලනය. අවස්ථාව අනුව කොළ වෙනවා. අවස්ථාව අනුව නිල් වෙනවා. අවස්ථාව අනුව රතු පාට වෙනවා. ඉතින් 2015 ජනවාරියට අර මුස්ලිම් අන්තවාදී කණ්ඩායම හැදුවා මේ පැත්තත් එක්ක බලවේගයක්. හැබැයි මතක තියාගන්න
අද මධ්‍යම රාත්‍රී 12න් පස්සේ ප්‍රචාරක කටයුතු අවසන්. හෙට අනිද්දා දවස් දෙකකින් පස්සේ තවත් දින දෙකකින් ඒ කියන්නේ 6 වෙනිදා උදේ ආයෙත් ආණ්ඩුව හදන්නේ මේ රටේ රිෂාඩ් පද්ධතියෙන් ඉඳගන්න පැත්ත පමණයි. අපි පිළිගත්තන් නැතත් මේ රටට ලබලා තියෙන කරුණ මේකයි. ඇයි අපි ගමෙන් ඡන්ද 30ක් ඉල්ලන්නේ? අපිට ගමකින් ඡන්ද 30ක් ආවොත් අපිට 105ක් ලබා ගන්න ඕන හින්දා මේ මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 15න් 5ක් අපිට එනවා. ඒ මොනොත් තවත් දින 4කින් අගෝස්තු 6 වෙනිදා උදේ අවුරුදු 20කට 25කට 30කට 35කට පස්සේ මේ රටේ රිෂාඩ් පද්ධතියෙන් වෙනුවට දිගම්බරම් තොණ්ඩමන් වෙනුවට රවුපගේ මිෂා පද්ධතියෙන් වෙනුවට මේ කන්දවල රටින් නැගෙන මේ සියලු බලකයේ ආණ්ඩුවක් හදනවා. මේ මතුලට මේ මහපොළවේ අපි ඉඳගන්න ඕනෑම පැත්තක් ආණ්ඩුව බවට පත් වෙනවා. තව දින 4කින් පස්සේ මේ මහපොළවේ UMP එක පරාජය වුණත් පාර්ලිමේන්තුව පරාජය වුණත් සමස්ත සිංහල ජාතිය දිනලා තියෙයි. ඒ හඬ ඇහිච්චින්ද තමයි යාපනයෙන් ඇවිල්ලා මේ අපේ කැම්පේන් දුවන්නේ. ඒ හින්දා තමයි මේ කුරුණෑගල භික්ෂුන් වහන්සේලා මේ මෙතන දැන් වැඩ ඉන්නේ. ඒ හින්දා තමයි හම්බන්තොට මහා සංඝරත්නය මේ නුවර අමිත් වීරසිංහත් එක්ක ඉස්ටේට් එකේ දැන් ඉඳගෙන ඉන්නේ. මතක තියාගන්න. තව දින 4කින් පස්සේ අපි මේ කන්දොඩ රටට ගේන්න යන්නේ മന്ത്രി ධූරයක්වත් ඇමති ධූරයක්වත් නෙවෙයි. මේ රටේ ආණ්ඩුව පෙරලෙන නැගිටන මේ රටේ කේවල් කිරීමේ බලය අපි අපද ගන්න හදන්නේ. ඒක තමයි ගමකින් ඡන්ද 30යි. මේ මතුවට 2025 අගෝස්තු 7 වෙනිදා වෙනකල් අර පිළේ මම ගිහිල්ලා ඉඳගත්තොත් ඒක තමයි මේ මහපොළොවේ ආණ්ඩුව. එතනින් නැගිටලා මම මෙතන ඉඳගත්තොත් මේක තමයි මේ මම හදන මහපොළොවේ ආණ්ඩුවේ ඉන්න ලක්ෂ 150කේ මහජාතියේ කොන්දරකින්ද කියලාක මම මතක් කරනවා. මම දන්නේ මේ මහපොළොවට නූපන් දරු පැටියගේ කොන්දරකින්ට. ඒ වගේමයි මේ මතුවට අපිට මේ රටට බලපෑම් කරන්න පුළුවන් හයියක් ලැබිච්ච දවසට මං අර ඈත බලන් ඉන්න පොලිස් නිලධාරියාට කියනවා මේ පොලිස් නිලධාරියට මම මතක් කරනවා අපි හදන සංස්කෘතිය ඇතුලේ කවදාවත් ඔබට දේශපාලනයට කොන්දරමට වෙන්නේ නැති වෙයි. මේ රටේ අධිකරණ පද්ධතියට දේශපාලනයට ඕන විදිහට කොන්දරමට නැති වෙයි. එදා අපි මේ යල් පැනලා ගිය ශ්‍රී ලාංකීය දේශපාලනය උඩු යටි කරු කරනවා. ඒකට තව දින 3යි. ඉතින් මේ වැඩසටහනත් කඩාකප්පල් කරන්නට පුදුම වෙහසක් දරුවා. ඔබට ඇහෙනවා නම් ජෙනරේටර් එක සද්දේ මම මේ ස්ටේජ් එකට එද්දි කරන්ට් එක ගැපුවා. අපි ඒක දැනගෙන ඊයේ උදේ ජෙනරේටරේ මේ ග්‍රවුන්ඩ් එකට දාවේ. අපි ඒක ගන්නවා. මේ කන්දොඩ රට ප්‍රාදේශ සභා පළාත් සභා පාර්ලිමේන්තු දේශපාලනඥයෝ හිතන් ඉන්නවා නම් අපිට එක එක සෙල්ලම් පෙන්වන්නට මට මතක් කරන්න ඕනේ. ඔයාලා පාර්ලිමේන්තු නියෝජනය කරන දේශපාලනඥයන් නම් මම මේ රටේ මමත් මේ කන්දොඩ රට තමයි ඔය සෙල්ලම් අපි හැරෙති දන්නවා. එන්දා මං මෙතනදී මේ ඇවිල්ලා ඉන්න සෑම සිංහලෙක්ගෙම මේ රටේ අන්තවාදයට අකමැති සෑම කෙනෙක්ගෙම ඉල්ලීමක් ඉල්ලනවා. මට තියෙනවා ඉල්ලීම් 3ක් ඔබෙන් ඉල්ලන්නට. මේ ඉල්ලීම් 3 මගේ මේ හඬ ඇහෙන මානේ ඉන්න සිංහලයට මේ රටේ අන්තවාදයට අකමැති මිනිස්සයාට මං ඉල්ලා හිටිනවා. ඔබ පොලිස් නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඔබ රාජ්‍ය නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඔබ වෙනම නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඔබ UMP කාර්යයේ පොට්ටුකාරයේ JP කාර්යයක් වෙන්න පුළුවන්. ඔබ මේ රටේ දමිලියෙක් කතෝලිකයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ අන්තවාදයට අකමැති නම් ඔබ සිංහලෙක් නම් මම මේ කියන අරමුණු තුන හදවතේ ලියා ගන්න කොටා ගන්න මේ වෙනුවෙන් තමයි මගේ තරුණ සිංහලෙක් නම් දිනා ගන්න ඕනේ.
2012 ජනගහන වාර්තාවට අනුව 2013 7 වෙනි මාසයේ 10 වෙනිදා පාර්ලිමේන්තු හැන්සාක් වාර්තාවට අනුව සමස්ත සිංහල ජාතිය මේ රටේ 151යි. මේ රටේ ඒ වෙද්දී සමස්ත මුස්ලිම් ජනගහනය 12.5යි මීට අවුරුදු 8කට කලින්. දැන් ඉන්නවා 16.5ක්. මේ රටේ ඉන්නවා ශ්‍රී ලාංකික කියන දෙමළ ජන කොටස 9.5ක්. මේ රටේ වතුකර දමිළ කියන ජන කොටස ඉන්නවා 6.5ක්. ඔක්කොම එකතු වුණාම 32.5යි. ආණ්ඩුවක් හදන්න නම් කීයද ව්‍යවස්ථාවට අනුවනේ 152යි. එහෙනම් 52න් 32.5ක් අඩු කරාම තම සුළු ජාතිය මදි මේ මහ පොළොවේ 19.5යි. ඒ 19.5 ඉදිරි කාලේ හැදුනොත් මේ රටේ මේ පොලිස් නිලධාරීන්ගේ පොලිස්පති ලොක්කා බවටපත් වෙන්නේ මුස්ලිම් ජාතික පොලිස්පති කෙනෙක්. මේ රටේ නායකයා බවට සිහල අපේ නායකයා බවටපත් වෙන්නේ මුස්ලිම් ජාතිකයෙක්. තව 19.5යි මේ රටේ සුළු ජාතිය වැඩි වෙන්න ඕනේ 52 බලය අල්ලගන්න. ඔයාලට මතකද පෞද්ගලික ජනාධිපතිවරණය ගෙට්ටු කරලා අසත් සාලි කියන අන්තවාදියා කියනවා සිංහලයෝ වැඩි නැටුවොත් අපි මේ රටේ සුළු ජාතිය 130කට වැඩි දැන් වැඩි දඟලන්න එපා අපිත් එක්ක කියලා. ඒ කිව්වේ නිකන් නෙවෙයි. තව අවුරුදු 30යි තියෙන්නේ වැඩේට. අපිට අරමුණු තුනක් තියෙනවා මේ 19.5 අල්ලන්ට නොදීන්ට නම් 2013 අපි සංවිධානය හදලා ඒ කාලේ අපි කිව්වේ සිංහලෙනි අවදි වෙන්න තව සුළු ජාතිය 124.5යි නැගිටින්න ඕනේ. හැබැයි අවුරුදු 6කට 7කට පස්සේ මගේ දේශනේ දැන් වෙනස් වෙලා මම දැන් කියනවා සිංහලෙනි නැගිටින්න දැන් 124.5යි නෙවෙයි දැන් 19.5යි තමෝනියට. එයයි ගමනක් ගිහිල්ලා. එහෙනම් අපේ අරමුණ වෙන්න ඕනේ හැමදාම මේ ගැප් එක තියා යන්න එක. ඒකට නම් මේ අරමුණු තුනක් තියෙනවා. ඒකට මෙන්න මේකයි පළවෙනි ඉල්ලීම. අපේ රටේ මුස්ලිම් නම් විවාහ 4ක් කරගන්න පුළුවන්. කසාද 4යි. එහෙම නීතියක් ඇදුවේ මේ රටේ පාලකයෝ තමයි. සිංහල බෞද්ධ නම් එක් විවාහයයි. මේ වෙද්දී අපේ රටේ ඉන්නවා මුස්ලිම් තාත්තලා 5000ක්. එක තාත්තෙක්ට බිරිඳෑවරු 4යි. එක බිරිඳකට දරුවෝ 8 දෙනා බැගින් දරුවෝ 32ක් ඉන්න මුස්ලිම් තාත්තලා මේ වෙද්දී අපේ රටේ 5000ක් ඉන්නවා. දරුවෝ 32ක් ඉන්න මුස්ලිම් තාත්තලා විතරක් අපේ රටේ 5000ක් ඉන්නවා. එහෙනම් මේ යන්නේ අර 19.5 හදන ගමනේ. නා ඒක නවත්තන්න නම් අපිට කරන්න ඕනේ පළවෙනි රාජකාරිය තමයි අපි අගෝස්තු 7 වෙනිදා උදේ මේ 53 ගේනවා. අපිට පළවෙනි රාජකාරිය තමයි අපි කළ යුත්තේ එක විවාහයක් කරගන්න පුළුවන් පනතක් මේ මහ පොළොවේ සම්මත කරගන්නවා. මොනවද? ඒක ජාතිවාදීද? ඉතින් ඕකේ ඉන්නලා තමයි හිරේ යන්නේ. ඇයි කතාව? ඕකේ ඉන්නලා තමයි පහුගිය අවුරුදු 8ෙම හිරේ උසාවියේ බන්ධනාගාරේ පොලිසිය läග්ගේ. ඕක ජාතිවාදී ඉල්ලීමක්ද? මේ රටේ ගෑනු 4ක් එක පිරිමියෙක් කසාද බැඳලා දූෂණය කරන්න එපා කියන එක මේ රටේ අපරාධයක්ද? විවාහ නීති පනත යටතේ මුස්ලිම් අයට අපේ රටේ වෙනම විවාහ නීති පනතක් තියෙනවා. මුස්ලිම් නම් අවුරුදු 13කට වැඩි ඕනෑම දියණියක් කසාද බඳින්න පුළුවන්. මෙහෙම අසාධාරණ නීති පද්ධතිය වෙනස් කරන්න කිව්වට අපිට ලැබුවා ලේබලයක් අමිත් වීරසිංහ යනු ජාතිවාදී කියලා. අපි පළවෙනියට සම්මත කරගත යුතු නීතිය එක විවාහ නීති පනතක් මේ රටේ සම්මත කරගන්න ඕනේ. දෙවෙනි කාරණාව අපි ගේන්න ඕනේ දරුවෝ 4 දෙනෙකුට සීමා කරලා උපත් පාලන නීතියක්. 5 වෙනි දරුවට බදු මුදල් අය වෙන. දැන් දරුවෝ 5ක් ඉන්න කවුරුත් කලබල වෙන්න එපා. ඇයි? අපි පස්සට බලපාන්න නීතියක් ගේන්නේ මේ නීතිය සම්මත වෙන්නේ මේ 7 වෙනිදාන් පස්සේ. දැන් මෙතන ඉන්නවා නුවර අති බහුතරයක් මිනිස්සු
මට පේන දෙයක් මානේ ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පුළුවන් නම් මේ වේදිකාවටම පේන්න මේ ජනගංගට පේන්න අත උස්සන්න මේ මහා සිංහල ජාතියනේ දරුවෝ පහක් ඉන්න අම්මා තාත්තා කෙනෙක් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මුළු මහනුවරටම 7යි මුළු මහනුවරටම 7යි මේ ජනගංගටම අම්මලා තාත්තලා දරුවෝ පහක් ඉන්න අත් දෙනයි එහෙනම් අපි දැන් නීතියක් ගෙනාවොත් දරුවෝ 4 දෙනෙකුට සීමා කරන්න කියලා ඇයි මේක අපි ගෙන්නේ මේ අවශ්‍යතාවය සිංහල මහජාතිය ඔබ තේරුම් ගත යුතුයි තව 19.5යි හදන්න තියෙන්නේ ඒක දුව මේ රට අපිට අහිමි වෙනවා මේට අවුරුදු 35කට කලින් පොතුවිල් ප්‍රාදේශ සභාවේ 152ක් මුස්ලිම් ජනගහනය වැඩි වුණා. ප්‍රාදේශ සභාවේ ඇතුළත බෞද්ධ මන්ත්‍රීවරු මුස්ලිම් වෙලා සභාපති ධූරේ මුස්ලිම් ජාතිකයෙක්පත් වුණා. ඒක වැඩි ගණන් ගන්න ඕන දෙයක් නෙවෙයි. ප්‍රාදේශ සභා 167කට වඩා තියෙන හින්දා ඒක පුංචි සරල කාරණාවක්. වසර කීපයකට පස්සේ කාත්තන්කුඩිය ප්‍රාදේශ සභාවේ 152ක් ජනගහනය මුස්ලිම් බවට පත් වුණා. ඒකත් කලබල වෙන්න දෙයක් නෙවෙයි සාමාන්‍ය දෙයක්. මොකද උනේ හැබැයි සභාපති මුස්ලිම් වුණා. ඒකත් කලබල වෙන්න දෙයක් නෙවෙයි. හැබැයි සයින්ද මර්දු ප්‍රාදේශ සභාවේ 152ක් මුස්ලිම් බවට පත් වුණා. ඒකත් කලබල නොවුනට සභාපති මුස්ලිම් වුණා. එරාවුරු මහනගර සභාවේ 152ක් මුස්ලිම් ජනගහනය ආවා. වැඩි ඡන්දයෙන් මන්ත්‍රීවරු රසකුත් ප්‍රාදේශ සභාවේ සභාපතිත් මුස්ලිම් වුණා. ඒකත් වැඩි කලබල වෙන්න දෙයක් නෑ. නීති පොතේ තියෙන විදිහට ඕවා කතා කරොත් ජාතිවාදය විශ්සනවා. හැබැයි මේට අවුරුදු 6කට කලින් නැගෙනහිර පළාත් සභාව තිබ්බා. මොහමඩ් නාෂීර් නැමැති පුද්ගලෙක් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මහඇමති බවට පත් වෙලා 152 බලය පෙන්වුවා. අන්නේ තරුණ සුළු සුළඟ නැගෙනහිර පැත්තෙන් හමාගෙන මේ පළාතට වේගෙන් එනවා. එඳ මේක ජාතිවාදය එහෙම නෙවෙයි. අපි යෝජනා කරන්නේ මේ රටේ කිසිම මුස්ලිම් ජාතිකයෙක්ට මේ රට දායකයන්ටවත් මේ රට අතාරින්නවත් කියලා. අපි ඔයාලට හරි ලෙන්ගතුයි. හැබැයි ඔයාලත් අපිට ලෙන්ගතු වෙනකල් අපි බලාගෙන ඉන්නවා. කීයටවත් මේ මහ පොළොව අපෙන් උදුර ගන්න දෙන්න බෑ අපිට. කොහොමද අපේ නැගෙනහිර මේකට කියනවා නම් ජාතිවාදය කියලා. මම මේ කතා කරන එකට කියන්නේ ජාතිවාදය කියලා නම් මේ රටේ පාලකයන්ගෙන් මම උත්තරයක් ඉල්ලනවා. නැගෙනහිර පළාත නැවත වතාවක් අපිට ලබා දෙන්න පුළුවන් ඔබට. ඒ වගේම තමයි මේක ජාතිවාදය නම් දැන් මට මෝදු මහ විහාරේ ඒ කාලේ 2015 මුල නැගෙනහිර පළාතේ පොතුවිල් මෝදු මහ විහාර වෙනුවෙන් කතා කරලා මට නඩුවක් තියෙනවා. ජාතිවාදය ඇවිස්සුවයි කියලා. දැන් එහෙනම් මේ ආණ්ඩුව ඔය මෝදු මහ විහාරයට ගිහිල්ලා ඔය ප්‍රශ්න විසඳන්නේ. එහෙනම් ඉතින් මේ අය ජාතිවාදී. නේද? තමන්ට ඕන විදියට සිංහල ජාතිය අවශ්‍යතා දේශපාලනීකරණය කරනවට අපි විරුද්ධයි. නම් මතක තියාගන්න මං ඉල්ලපු දෙවෙනි ඉල්ලීම මේ ජාතිය අරමුණ වෙන්න ඕනේ එක උපත් පාලන නීතියක් දරුවෝ 4කට සීමා කරලා. පස්වෙනි ඉල්ලීම අපේ තුන්වෙනි ඉල්ලීම මතක තියාගන්න සිංහලෙක් නම් හදවතේ තියාගන්න ඔබ මියදෙන්න කලින් මේ ජාතියට ලබා දිය යුතු ඉල්ලීමක් තියෙනවා ඔබ විසින්. මෙන්න මේකයි ඒ ඉල්ලීම තුන්වෙනි ඉල්ලීම. අපේ සෝමහාමුදුරෝ ජීවත් වෙලා ඉන්නකල් අරගල කරපු සටන් කරපු පනතක් තියෙනවා. අන්‍යාගමිකරණ පනත. මේට අවුරුදු 10ක් ඇතුළත අද සිටන් වසර 10ක් ඇතුළත අවුරුදු 15ක් 35ක් අතර සිංහල බෞද්ධ කොල්ලෝ කෙල්ලෝ පමණක් 48000ක් මුස්ලිම් ආගමකට ගියා. 48000ක්. එහෙනම් මේව නවත්තන්න නම් අපිට අන්‍යාගමිකරණ පනත ඕනේ. LTT යුද්ධයෙන් අවුරුදු 30කදී නැති වෙච්ච ජීවිත සංඛ්‍යාව අවුරුදු 30කටම අපිට නැතුනේ 27000යි. හැබැයි
අවුරුදු 10කදී ඉස්ලාම්කරණයට ලක් වුණා 48000ක්. දැන් මේව නවත්ත ගන්නට නම් අපිට ඊටාම ඉක්මනට සෝමහාඳුරෝ ඉල්ලපු පනත ශක්තිමත් කරගන්න ඕනේ. නා සිංහලෙක් නම් මතක තියාගන්න. ඔය 53 ඔබ විසින් දැරිය යුතු වගකීමක් මගේ ජීවිතයේ ස්වර්ණමය යුගයේ මං කැප කරේ වෙනුවෙන් මේ ඇවිල්ලා ඉන්න සෑම සිංහල තරුණයෙක්ම අම්මෙක් තාත්තෙක්ම මේ ඉන්න ඕනෑම රාජ්‍ය නිලධාරියෙක්ටම මම කියනවා ඔබ සිංහලෙක් නම් ඔය අරමුණු තුන වෙනුවෙන් වැඩ කටයුතු කරන්ට අංක 1 එක් විවාහ නීතියක් මේ රටේ සම්මත කරන එක, දෙවෙනි එක උපපාලන නීතියක් ගේන එක, තුන්වෙනි එක අන්‍යාගමික කරන පනත සම්මත කරන එක. ඔන්න ඔය 53 ඔබ විසින් මේ ජාතිය වෙනුවෙන් ලබාගත යුතුමයි. හැබැයි ඔය 53 ලබා ගන්නට ඔය වෙනුවෙන් සටන් කරන්නට අර පේන ජලකරාමෙට ඡන්ද දෙන්න ඕනේ එහෙම නැහැ. මොකද අපේ මේ ජාතිය පවතින මේ ජාතිය රදා පවතින අරමුණු තුන කියලා ඒකට හිලව්වක් විදියට මට ඡන්ද ඉල්ලන්න තරම් මම දේශපාලනයට ආවා තමයි. හැබැයි මම හිතනවා මම නිවට දේශපාලනය නෙවෙයි මේ ජාතිය බිල්ලට තියලා දේශපාලනය ඉල්ලන්න. එදා ඔය අරමුණු තුන ඔබේ වගකීමක්. ඔබ පොට්ටු උනත් UMP ශ්‍රී ලංකා JVP ඕනේ පක්ෂයක මගේ මේ කටහඬ ඇහෙනමානේ සිංහල අම්මෙක් තාත්තෙක් ඉන්න පුළුවන්. ඒ තාත්තට මම කියනවා ඔබට පක්ෂය තාම අතාරින්න බැයි නම් මේ අරමුණු තුන ඔබේ කරගන්න. ඔබ සංනිධියාකාරයෙක් වුණාට කමන්නේ. ඔබ මේ අරමුණු තුන ඔබේ කරගන්න. මේ අරමුණු තුන මේ රටේ සෑම විහාරස්ථානයකම බණට කිය යුතුයි. සෑම සිංහලෙක්ම මේ පිළිබඳව දැනුවත් වෙලා සිටිය යුතුයි. එහෙම නැත්නම් එදා බණ කතා පොතේ තිබ්බ සුණාපරන්ත දේශයට අපි අද කියනවා සෞදි අරාබියා කියලා. එදා තිබ්බ මහා මගධ දේශයට අපි කියනවා ඇෆ්ගනිස්තාන් කියලා. පාටලිපුත්‍රයට අද අපි කියනවා පාකිස්තාන් කියලා. ඒ හින්දා ඒ විතරක් නෙවෙයි අද අපේ නැගෙනහිර පළාතත් අපේ අදින් අහිමි වෙලා ඒ සුළි සුළඟ අපි මේ මහ පොළොවේ ජීවත් වෙලා ඉන්නකල් අපි අර හිරගෙදරට සීමා වෙනකල් මේ හන නගනවාමයි ඒක නවත්තන්න කරාකාද. හැබැයි මේ පන්දම මේ හඬ තනියම නගන හින්දායි අපිට වරදින්නේ. සිංහලයෝ ලක්ෂ 10ක් පන්දන් ලක්ෂ 10ක් පත්තු කරලා එකට තියලා උඩට ඔසවද්දී මේක සුළි සුළඟටවත් දිවන්න බෑ. මම ඔබට යෝජනා කරනවා සෑම සිංහලම් මෙත්තාත්යෙක්ම මේ සටන් පාටේ මූණට ගන්නට අපිට මේ සම්බන්ධ විතරක් නෙවෙයි හොඳ ආර්ථික සංස්කෘතික වැඩ පිළිවෙලකුත් තියෙනවා. හොඳ සංවර්ධන වැඩ පිළිවෙලක් තියෙනවා. ඔබ දන්නවද 2017 දී අපේ රටේ සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 82යි. අපේ රටේ සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 82යි. ඔයාලට තියෙනවා නම් Samsung කියන ෆෝන් එකක්. අන්නේ ෆෝන් සමාගමේ ආදායම 2017 දී ඇමරිකානු ඩොලර් බිලියන 187යි. අපේ රටේම ආදායම 82යි. Samsung ෆෝන් සමාගමේ ඉන්න සේවකයෝ 5000යි. 5000 ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 187යි. Apple ෆෝන් සමාගමේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 87යි. අපි 82යි. ඔයාලා දන්නවනම් කොකාකෝලා බීම කම්පැනියේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 46යි. බීම විකුණලා අපි 82යි. 2016 වෙද්දී අපේ රටේ රජයේ විගණාධිපති වාර්තාවක් කරනවා. මේ රජයේ විගණාධිපති වාර්තාවේදී කියනවා සමස්ත රටේ ණය ප්‍රමාණය රුපියල් කෝටි ලක්ෂ 11යි. 2016 රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් වැලිඩේෂන් කරනවා. මේ රටේ ආදායම
මේ රටේ ණය වලින් කරපු වියදම් ප්‍රමාණය තාක්ෂේරු වාර්තාවට අහුවෙන්නේ රුපියල් හරහට තියෙනවා. කෝටි ලක්ෂ 2යි රුපියල් කෝටි ලක්ෂ 9කට වෙච්ච දෙයක් නෑ. මහතමාලේ හොරා කාලා රුපියල් කෝටි ලක්ෂ 9කට වෙච්ච දෙයක් නෑ. මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධනය උදෙසා වෙන් කර ඇති මුදල් ප්‍රමාණය මේ ණය මුදලෙන් රුපියල් කෝටි 47000ක්. එම සංවර්ධනයක් වුණාද මහනුවරට? එක ග්‍රාම සේවා වසනකට වෙන් කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 39.5ක්. ලක්ෂ 3950ක් මහනුවර දිස්ත්‍රික්කයේ එක ග්‍රාම සේවා වසනකට වෙන් කරලා තියෙනවා. එතකොට එක පවුලකට වෙන් වී ඇති මුදල් ප්‍රමාණය රුපියල් 12,40,000ක්. තමන්ගේ ගේ ඉස්සරහා තියෙන පාර හදාගන්න මෙන්න සංවර්ධනයක් මේ මහ පොළේ වුණාද? දැන් අපිට තියෙන හොඳ මේ ණය ගෙවන්නත් මේ වැඩ පිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරන්නත් හොඳ ආර්ථික සැලැස්මක් මම මේ අද උදේ මෙතෙන්ට එන්න කලින් අපේ ජපානයේ වැඩ ඉන්න නායක ස්වාමීන් වහන්සේලා කතා කරලා උන්වහන්සේට කිව්වා ඔය පොළට ගිහිල්ලා තියෙන දේවල් වලින් මට පොඩි මිල ගණන් ටිකක් මේ තියෙන දේවල් වලින් මිල ගණන් ටිකක් ඉදිරිපත් කරන්න කියලා. මේ අද උදේ වෙද්දී ජපානයේ කොස් ගෙඩිය මේ වරක ගෙඩියක මිල මේ ගෙඩිය ගන්න ගියාම ශ්‍රී ලංකා මුදලෙන් රුපියල් 21000යි. මේ කිලෝ එකක් වෙනවා වරක කිලෝ එකක් රුපියල් 3000ක්. මේ අද උදේ ජපානයේ මාකට් එක. මේ ලංකාවෙන් වරක ගෙඩියක් අරන් ගියොත් මේ කිලෝ එකක් රුපියල් 3000ක් වෙනවා. කිලෝ 10 වරක ගෙඩිය මේක කිලෝ 10යි. මිල ගහලා තියෙනවා මේ මුදලෙන්. මෙහෙන් ගත්තොත් රුපියල් 30000යි. අපිට බැයිද මේ කුණ්ඩසාලේ ආසනේ එක ගෙදරකට අර ගන්නොරුවෙන් ගෙනල්ලා එක පැලේ ගානේ ලබා දීලා එක වර්ග ගෙඩියක් රුපියල් 25000කට මිලදී ගන්නට මේ ඉල්ලුමක් තියෙනවා. ඔයාලා දන්නවද ජපානයෙන් කියනවා අපිට අවශ්‍යයි වර්ෂයකට කොස් කිලෝ මෙට්‍රික් ටොන් 28ක් අවශ්‍යයි. ටොන් එකක් කියනු කිලෝ 10යි. කිලෝ එකක් රුපියල් 30000ක් වෙනවා. හැබැයි මෙතන ඉන්න එක අම්මා කෙනෙක්ටවත් තාත්තා කෙනෙක්ටවත් තනියෙන් කොස් ගෙඩියක් ජපානයේ පටවන්න බෑ. එහෙනම් ඒකට පෙරමුණ ගන්න ඕනේ කවුද? අටුම ගානේ මේ ප්‍රාදේශ සභාවත් පෙරමුණ ගන්න ඕනේ. ඒ මොනොත් අපි හදලා තියෙනවා අපේ ආර්ථික ව්‍යාපෘතිය මේ මධ්‍යම පළාතේම තියෙන මේ කොස් ගෙඩි ටික එකතු කරන් ඇවිල්ලා යුරෝප් රටවල් වලට පටවන්න. ඔයාලා දන්නවද මේකෙන් ලැබෙන ආදායම? මේක වීලුවක් වගේ පෙවුනට මේකේ ආදායම තමයි රුපියල් කෝටි 9500ක්. හිතාගන්න. ඔයාලා දන්නවද මේ වෙද්දී ඇමරිකාව තුල කොස්සට කිලෝ එකක් අද වෙද්දී අද උදේ වෙද්දී ඇමරිකාව තුල මිල කොස්සට කිලෝ එකක් රුපියල් 19500යි. දැන් ටොන් 10ක් විතර මේ ආසනය තුල එකතු කරගන්න නැද්ද අපිට? මේම හොඳ ආර්ථික වැඩ පිළිවෙලක් අපි ළඟ තියෙනවා. ඒවට මහා දේවල් අවශ්‍ය නැහැ. පුංචි මුදලක් අරන් ඇවිල්ලා ඔබේ වත්තේ තියෙන මිලදී අරගෙන වත්තේ තියෙන දේ මිලදී අරගෙන අවශ්‍ය රටවල් වලට දෙන්න විතරයි තියෙන්නේ. ඔබ දන්නවද? මේ තියෙන්නේ අපේ ඩුබායි රටේ ඉන්න නායක ආන්දරන්ගෙන් මම අද කතා කරලා ඉල්ලගත්ත මේ ඩුබායි මාකට් එකේ අද උදේ පැපල් කිලෝවක මිල රුපියල් 2750යි. පැපල් කිලෝ එකයි. අපෙන් ඉල්ලනවා වර්ෂයකට මෙට්‍රික් ටොන් 88ක් පැපල්. ඇයි අපි මේ රට මේ තැන ඉන්නේ? ඇයි මේ අපි මේ තැන ඉන්නේ? ඔයාලා මම මේ විස්තර අරන් ආවේ නැත්තම් මේවා පිළිගන්නේ නැති වෙයි. මේ අද උදේ වෙද්දී මාකට් එක අපෙන් ඉල්ලනවා කතා කර කර. ඔයාලා දන්නවද සීනි කිලෝ එකක් සීනි කේල් කිලෝ එකක් මේ වෙද්දී ඇමරිකාව තුල රුපියල් 3000කට ආසන්නයි. අපෙන් පෞගේ අවුරුදු කිහිපය තුලම ඉල්ලනවා අපිට සීනි කේල් ටිකක් හදලා තියන්න. දුන්නේම නැහැ. ආය ඉල්ලුවා ඒත් දුන්නේ නැහැ.
මොකද දන්නවද ඇමරිකාවෙන් ඇවිල්ලා කරේ? ඔයාලා අහලත් ඇති. ඇමරිකානු ඩෝල් සමාගම කියලා ආයතනයක් දැන් ලංකාවේ ඇවිල්ලා ඉන්නවා. මේ ඇමරිකානු ඩෝල් සමාගම ඇවිල්ලා හම්බන්තොටෙන් ගත්ත අක්කර 15000ක ඉඩමක්. ඇයි? කේල් හදන්නත්, කොස් ගස් හදන්නත්, කොස් ඇට ටික මෙරිකලා ඇමරිකාවේ අරයන්ටත් සීනි කේල් හදලා ඒ රටට අරයන්ටත්. හැබැයි අපේ ඒ කට්ටිය අක්කර 15000 දැන් අරන් ඉවරයි. දැන් එක දිගට අක්කර 15000ක කේල් හදලා අරන් යනවා. ඇයි අපිට බැරි මේ ගෙදරක කේල් කනක් හැදුවොත් අපිට ඒ කේල් කන මිලදී ගන්න පුළුවන් රුපියල් 45000කට වඩා මේ මුදලකට. මේවා මහා ලොකු ආර්ථික විප්ලව නෙවෙයි. මේවට මේ ළඟ තියෙන කුණ්ඩසාලේ ප්‍රාදේශ සභාව මැදිහත් තුනක් ඇති. මේ හැම ගේකටම කේල් පැලයක් දීගෙන ගිහිල්ලා මේ කේල් කන අරගෙන පටවන්නයි තියෙන ඩීපීසර් එකේ දාලා මේ වැඩ පිළිවෙල කරගන්න බැරි නායකයොත් එක්ක මොන රටක්ද? අපි මේ අපි ඉන්න ග්‍රවුන්ඩ් එක මේ දිගනාය ගන්නවා. මෙතන තිබ්බේ මහා කැලයක්. මේට සති දෙකකට කලින් අපිට මේක බදු දීලා හෙට උදේ සුද්ධ කරලා දෙනවා. බය වෙන්න එපා. අපි ලබා ගන්න බදු මුදල් වලට සාධාරණයක් ඉෂ්ට කරනවායි කියලා. ඊට පස්සේ කිව්වා දෙවෙනි දවසේ කරනවා. ඊට පස්සේ කිව්වා තුන්වෙනි දවසේ කරනවා. ඊට පස්සේ හතරවෙනි දවසේ කරනවා කියලා ඊයේ රෑ මේ කොල්ලොන්ට කෙල්ලන්ට පිසිද්ද වෙන්න රෑ 12ට මෙතෙන්ට ඇවිල්ලා අද උදේ වෙද්දී මේ මහා කැලේ මේ විදිහටපත් කරේ. ඉතින් ඔබටත් ස්තුතියි. මේ ආර්ථික මර්මස්ථාන මෙහෙම කැලේට ඇරලා තියෙන ප්‍රාදේශ සභා නායකයොත් එක්ක ප්‍රාදේශ සභාවක් එක්ක මේ රටේ දේශපාලනයත් එක්ක මොන ආර්ථික විප්ලවද? ඒ හින්දා අපි පටන් ගමු අලුතෙන් මුලක ඉඳන් මේ රට හදන්න. ඉතින් අවුරුදු 7-8 ඇතුළත අපි වෙනස් කරලා පෙන්නමු මේ රට. ලක්ෂ 47ක් අපේ වයසේ තරුණ පරම්පරාව බලාගෙන ඉන්නවා. එකෙක් හරි මේ බලවේගය හදනකල් ඔන්න ඉතින් මං හදුවා. දැන් වරෙව් කන්දවරු බඳිමු අපි මේ දේශප්‍රේමී බලවේගය. එකඟද? හදමුද? නැගිටමුද? පැල්ලමුද මේ රට? ගොඩනගමු අලුත් දේශයක්. එකඟද? එහෙනම් මතක තියාගන්න අපි තව දින 3කින් මේ රටේ පෙරළන්නේ අලුත් පිටුවක්. මට මේ දින 2 ඇතුළත ඔබෙන් අවශ්‍යයි උදව්වක්. ඒ තමයි මට ඕනේ එක ගමකින් ඡන්ද 30ක්. අන්නේ ඡන්ද 30 ගත්තොත් තව දින 4කින් අපි කැමති ආණ්ඩුවයි ආණ්ඩුව බවටපත් කරන්නේ. මොන දේ කරන්න කලිනුත් අපි ඒක හදන් ඉන්න ඕනේ. මොන දේ කරන්න කලිනුත් මේ රටේ අන්තවාදී බලවේගයට කණින් අල්ලලා පැත්තකින් තියෙන බලවේගයක් මේ ලක්ෂ 151ගේ ජාතිය අතට අරගන්න ඕනේ. එහෙම නැතුව මේක කරන්න බෑ. මේ යතේ නම් කේවල් කිරීමේ බලය තියෙන්නේ. අපිට මේක කරන්න බෑ. මේ රටේ සමස්ත රාජ්‍ය ආයතන ගණන 247යි. මේ රටේ තියෙන රාජ්‍ය ආයතන 247න් පහුගිය ජනවාරි 8 වෙනිදා ආණ්ඩුවේදී රිෂා පද්ධතියෙන් ඉල්ල ගන්නවා මම ඔයාලට සහායක් වෙන්නම්. හැබැයි 247න් ඔයාලා ඔක්කොම 200ක් කරන්ට මට තනියම 47ක් ඕනේ. ජනාධිපති, අගමැති, කැබිනට් ඇමති, කැබිනට් නොවන ඇමති, රාජ්‍ය ඇමති, රාජ්‍ය නොවන ඇමති, ඇමති, නියෝජ්‍ය ඇමති ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 224 දෙනෙක් යටතේ මේ රටේ රාජ්‍ය ආයතන ගණන 200යි. තනි රිෂා පද්ධතියෙන් පරිපාලනය කරන රාජ්‍ය ආයතන ගණන 47යි. අමාත්‍යාංශ 9යි. මේකට තමයි කියන්නේ කේවල් කිරීමේ බලය කියලා. 2012 ජනගහන සංඛ්‍යා ලේඛන වාර්තා වලට අනුව මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත මුස්ලිම් ජනගහනය 13.5යි. 13.5යි සමස්ත මුස්ලිම් ජනගහනය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා මෙහෙම. මහාපක්ෂකින් ඡන්ද ඉල්ලලා පාර්ලිමේන්තුවන්ට නම් ලබා ගත යුතු ඡන්ද ප්‍රමාණය 12.5ක්. මහාපක්ෂකින් ඡන්ද ඉල්ලලා ලබා ගන්න ඕන ඡන්ද ප්‍රමාණය 12.5යි. මහනුවර ඔක්කොම මුස්ලිම් ඡන්දන්
13.5යි. එහෙනම් මුස්ලිම් මන්ත්‍රීවරු මහනුවරින් කීයක් දෙන්න ඕනේ? එක්කෙනයි එන්න ඕනේ. හැබැයි 2015 මහමැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් එකෙක් එන්න ඕනේ තන. රවුෆ් හකීම්, හිස්බුල්ලා, සමයින්න හරීම් ඇමති, පයිසර් මුස්තාෆා කියලා 3 දෙනෙක් එනවා. එකෙක් එන්න ඕනේ තන 13.5යි ඔක්කොම ජනගහනය. එකයි එන්න ඕනේ 3ක් එනවා. කවුද මේ ඡන්ද ටික ගෙනින් දුන්නේ? මහනුවර දිස්ත්‍රික්කයේ ඉන්න 74.5ක සිංහලයෝ. තාම එන්න පුළුවන් හරිනම් තව දින 3කින් තියෙන මහමැතිවරණයේදී මහනුවරෙන් එන්න පුළුවන් එක මුස්ලිම් දේශපාලනඥයෙක්ට පමණයි. තාම තියෙන්නේ 16.5යි. එහෙනම් එන්න ඕනේ එක්කෙනයි. හැබැයි මතක තියාගන්න මම අද කිව්වා කියලා. තව දින 3කින් ආයෙත් ජාතියේ කරුණික මහත 3 දෙනා වෙනවා. වෙන්නේ කොහමද? එහෙම වෙන්නේ මෙහෙම. අපේ එහෙනම් අදමුද මතයක් මුස්ලිම් ජනගහනය මහනුවර 13.5යි. එහෙනම් එන්න ඕනේ කීයද මුස්ලිම් මන්ත්‍රීවරු? එකයි. ජනගහනයට අනුව එන්න ඕනේ එකයි. 3ක් එනවා නම් ඒ 3ට ඡන්ද දීලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ 74.5ක සිංහලයෝ. එහෙනම් ඒක නොවෙන්න නම් තරුණ ඔබ මේ දින දෙකේදී අදන්ට මතවාදයක්. ඔයාලා දන්නවද මේ අල්ලපු දිස්ත්‍රික්කයේ මොහමඩ් කබීර් හෂීම් කියලා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා මොහමඩ් කබීර් හෂීම් කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ආසනෙන් ඡන්ද ඉල්ලනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත මුස්ලිම් දෙමළ ඔක්කොම ඡන්ද තියෙන්නේ 26000යි. හැබැයි 2015 අපේ ආඳුරනේ සියලු නායකයෝ පරදවෙමින් සියලු සිංහල බෞද්ධ නායකයෝ පරදවෙමින් වැඩිම ඡන්ද ලබාගෙන 1,90,000 ඡන්ද අරන් දිනනවා. ඔක්කොම ඡන්ද තියෙන්නේ 26000යි. දැන් යාලා දන්න පොදු න්‍යායක් තියෙනවා. සිංහලයා මුදලට ඡන්ද මැෂින් බවට පත් වෙනවා කියන එක. නා අපි ඒක වළක්වා ගන්න ඕනේ. රුපියල් 500යි. ඡන්දයක් 500යි. එහෙනම් අපි ඒ ක්‍රමේ වෙනස් කරමු. ඇත්ත ඔබ කියනවා පන්සලකට අපේ ගෝවිලකට අපේ සිංහල ගම්මානයකට ඡන්ද ලබා ගන්නට දෙන මේ උප්පර වැටි ක්‍රමවේදය අපි වෙනස් කළ යුතුයි. ඉතින් මේ වැඩසටහන සංවිධානය කරපු අපේ මේ තරුණ මහත්මීන් සියලු දෙනාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ වර්ෂාවෙත් මෙතෙන්ට පැමිණලා මේ වැඩසටහනට සහභාගී වුණාට ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබේ වටිනා කාලය අපි වෙනුවෙන් කැප කරාට මම ස්තුතිවන්ත වෙනවා. මීට මාස 3ක ඉඳන් අද රාත්‍රී 12න් පස්සේ අද පාන්දර අපිත් එක්ක මාස 3ක් මේ මහනුවර පුරා විඳපු අපේ ගම්පහ ඉඳන් පැමිණි අපේ හාමුදුරුවන් වහන්සේලා කුරුණෑගල ප්‍රදේශයේ ඉඳන් මාස 3ක් මේ ගමක් ගානේ අපිට ඡන්ද දෙන්න කියලා විදපු අපේ නායක හාමුදුරුවන් වහන්සේලා අපේ සිංහල අම්මලා තාත්තලා ටික මේ මහනුවර නොවන අද තම තමන්ගේ ගම්බිම් වලට පිටත් වෙනවා. මම ඔබට ආචාර කරනවා. මම ඔබට සපත කරනවා. ඔබ මේ වෙච්ච මහන්සියට මම ඔබට ණය වෙන්නේ නැහැ. ඉදිරි අවුරුදු 7-8 ඇතුළත මම ඔබට ණය නැති රටක් හදනවා වගේ අම්මේ තාත්තේ. මම ඔබට පොරොන්දු වෙනවා. ඔබ ඇවිදපු හටියක් ගානේ ඔබ ගිහිල්ලා මේ ගමක් ගානේ කතා කරලා මහන්සි වුණා නම් ඒ වචනයක් ගානේ ණය ගෙවන තරුණ නායකයෙක් බවට මම පත් වෙනවා කියන එක මම ඔබට මේ අවස්ථාවේදී සබඳ කරනවා. එහෙනම් අගෝස්තු 7 වෙනිදා උදේ මේට අවුරුදු 30ක් 25ක් 35ක් කාලයක් පුරාවට මහින්ද රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලා සජිත් ප්‍රේමදාසලා ගියා ආණ්ඩුවක් හදන්න මහමැතිවරණයෙන් පස්සේ දවසේ යාපනයේට ගියා වතුකරේට ගියා මන්නාරමට අගෝස්තු 7 වෙනිදා උදේ මේ මහනුවරට ඒ අයට එන්ට සිද්ධ වෙන බලවේගයක් අපි හදමු කියන්නේ මන් කියනවා ඒ බලවේගය ගැන සමස්ත ඔබ කියන දේ ඔබට ඉල්ලීම්
දෙකක් තියෙනවා. පුළුවන් නම් පළවෙනි ඉල්ලීම මේවා මගේ පෞද්ගලික ඉල්ලීම්. අද ඉඳන් දින දෙකක් ඔබේ Facebook ගිණුමේ මේ දින දෙක ඇතුළත ඔබේ Facebook ගිණුමෙන් මට සහයෝගය ලබා දෙන්න පළවෙනි ඉල්ලීම මගේ. දෙනව නේද? මාව හැබැයි රිපෝට් ගන්නවා නෙවෙයි මේ තියෙන ගැසට් එකක් 2018 මාර්තු 8 වෙනිදා හිටපු විධායක ජනාධිපතිතුමා මාව Facebook වල තහනම් කරපු ගැසට් පත්‍රේ එනින්දා ඒ Facebook බ්ලොග් එක අරගන්න බැරි වෙන තරමට මේ දවස්වල අපේ නංගිලා මල්ලිලා සහෝදරයෝ ටික කැම්පේන් කරනවා. ඇමරිකාවේ තියෙන Facebook එක දැන් අනාතයි. ඒ ඔබේ සහයෝගයෙන් නම් මේ චක්‍රයක පණ කැලේ මේ පණත දැන් අකුලගෙන ඉඳ ගන්නයි තියෙන්නේ. එහෙනම් මේ චක්‍රයකේ මං මෙන්න නේනවා. හරි මේ චක්‍රයක කැලේ ඔබ විසින් මේ සිංහල ජාතියේ ලක්ෂ 151 මිනිස්සු එකතු වෙච්ච හිඳයි දා ඔබට නැවත වතාවක් මම ස්තුති කරනවා. මාධ්‍ය වාර්න, පත්තර රේඩියෝකේ වාර්න, අන්තර්ජාලයේ වාර්න අද නිකම් ඉවත් වෙලා මොකද ඔබ එකතු වෙච්ච හිඳයි අයක දැන් account block කරගන්න බැරි තැනටපත් වෙලා ඒ තත්ත්වයට මේ රටපත් කළේ ඔබයි. ඔබට ස්තුතියි. දෙවැනි ඉල්ලීම තව දින දෙකයි. මේ දින දෙකේ කටින් කටට ගමින් ගමට කැම්පේන් ගන්න තහනම්. හැබැයි ඔබේ ජංගම දුරකථනයේ වැඩ මං හිතන්නේ. ඒ උදව්ව මම මේ බලාපොරොත්තු වෙනවා. දින 3කට පස්සේ මේ මහ පොළව අපි ලක්ෂ 47ක් තරුණයන්ට අවශ්‍ය විදිහට මේ මහ පොළව වෙනස් කරන්නයි කියන්නේ මං කියනවා. විනාඩ දෙකක් කරනවා. අනිත් කියන වැල්ලට බහන්න බැරි කැරල්ලක් වෙලා ඉවරයි. ඒ කැරල්ල අපි අද ඓතිහාසික සෙන්කඩගල පුරවරයෙන් ගහලා ඉවරයි. මේ රැල්ල කවදාවත් වැල්ලට වහන්න බෑ. මේක ඓතිහාසික කැරල්ලක්. අපේ හදවතට දැනෙන්න කතා කරන්න පුළුවන්. අපේ ළඟ අපේ ක්‍රම ගැන කතා කරන්න පුළුවන්. අප වෙනුවෙන් වෙනු ඉන්න පුළුවන් නායකයෙක් අද අපිට ලැබිලා ඉන්නවා. රට සුවපත් කරන්න, මේ රට අන්තවාදීන්ගෙන් මුදන්න ජල කරාමය සුනිල්වන් දියදහරක් පහළට ගලන්න ඔන්න සූදානමින් ඉන්නවා. ඔබේ ආශිර්වාදයත් එක්ක මේ ජල කරාමයට හැකි වේවි. මේ රට මේ කෙත්වතු පෝෂණය කරමින් මේ රටට සුවේ සහනය දෙමින් සුනිල්වන් ජල පහරක් එක්ක පහළට ගලන්න මේ ජල කරාමයට පුළුවන් වේවි. අමිත් වීරසිංහ කියන ධීර පරම්පරාවේ වීර